අප්පා කියලා. ගිය සතියේ අපි කතා කරේ ග්‍රහණ ගැන. ග්‍රහණ වර්ග දෙකක් තියෙනවා කියලා අපි කිව්වා. ඊට පස්සේ එකෙන් මම විස්තර කරා සූර්යග්‍රහණය. සූර්යග්‍රහණය ඇති විය හැකි දවස විදිහට අපි කතා කරා අමාවක දිනයක් කියන එක. එතකොට ඒකෙදි පූර්ණ ඡායාව සහ උපඡායාව කොපමණද මේ කොටස් ටික අපි කතා කරලා තියෙන්නේ. එතකොට පෘථිවියේ එම සෙවණැල්ල රැඳී පවතින කාල සීමාව අනුව නැත්නම් ඊගාවට වර්ග කිලෝමීටර කොච්චරක්ද කියන ප්‍රමාණය අනුව අපි කතා කරා සූර්යග්‍රහණයක් කොපමණ වේලාවක් පෘථිවිය මත පවතිනවාද කියන කතන්දර ටික කිව්වා. ඊට පස්සේ අපිට අද කතා කරන්න තියෙන්නේ චන්ද්‍රග්‍රහණය ගැන. මේකේ ලොකු විවිධත්වයක් තියෙනවා චන්ද්‍රග්‍රහණ. සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වලට වඩා ප්‍රමුඛයි. නැත්නම් ගොඩක් ඇති වෙනවා. සුලභයි. එතකොට දැන් අපි බලන්නට ඕනේ මේ පෙන්නන රූප සටහනට අනුව මේ එක් එක් ප්‍රදේශවලදී ඇතිවන ග්‍රහණ අවස්ථා කිහිපයක් අපිට දකින්න පුළුවන් වෙනවා. මේ මූලික අවස්ථාව ඕගොල්ලෝ මේ මූලික අවස්ථාව සටහන් කරගෙන තිනවා. අපිට පේනවා මේ සටහනට අනුව බැලුවොත් එහෙම මේ පෘථුවියේ වාසීන් වන අපිට තමයි ග්‍රහණය වාර්තා වෙන්නේ. වෙන කොහෙවත් ජීවින්නේ නැහනේ. එතකොට දැන් ජීවියා ඉන්නේ මෙතන පෘථුවිය මත. මෙන්න මෙතනයි ඉන්නේ. එතකොට මේ පෘථුවිය මත ඉන්න ජීවියාට තමයි ග්‍රහණය උදා වෙන්නේ. දැන් මෙතන ඉන්නේ කවුද? එතන ඉන්නේ සූර්යයා. එයා තමයි එළිය විහිදුවන්නේ. ආලෝකය ලබා දෙන්නේ. දැන් මේ ආලෝකය මෙතන එන ආලෝක කිරණ වල මයික් වල ශබ්ද වැඩි. ශාන් උද්දික ශබ්ද වැඩි මයික් එකේ. දැන් බලන්න. දැන් මේ දක්වා ආලෝකය පැමිණෙනවා. පෘථිවිය දක්වා ආලෝකය පැමිණෙනවා. මේ පෘෂ්ඨය දක්වා. මෙතනින් එහාට ආලෝකය ගමන් කරන්නේ නැහැ. ආලෝකය ගමන් නොකරන ප්‍රදේශයේ ආලෝකය ගමන් නොකරන මේ ප්‍රදේශයට කවුද මේ ඇතුල් වෙලා ඉන්නේ? කියන්න. මෙයා කවුද? මෙයා චන්ද්‍රයා. එතකොට දැන් මේ පෘථිවියේ ඉන්න අපිට චන්ද්‍රයා පේන්නේ නැහැ. මේ කළුවර ප්‍රදේශයට චන්ද්‍රයා ගිහින් ඉන්නේ. එතකොට මේ චන්ද්‍රයා දැන් නොපෙනී යාම අපි හඳුන්වන්නේ මොකද්ද? චන්ද්‍රග්‍රහණයක්. චන්ද්‍රග්‍රහණය නමින් අපි හඳුන්වන්නේ. එතකොට දැන් මෙතනදී මෙන්න මේ කොටස අපි හඳුන්වනවා මේ කොටස පූර්ණ ඡායාව. ඒ කියන්නේ මෙයා මෙන්න මේ කොටස අපි උපඡායාව කියලා හඳුන්වනවා. එතකොට මේ චන්ද්‍රයා පූර්ණ ඡායා ප්‍රදේශයට උපඡායා ප්‍රදේශයට ඇතුල් විය හැකියි. ඒ අනුව හැබැයි චන්ද්‍රග්‍රහණය කියන එක වෙනසක් ඇති වෙනවා. චන්ද්‍රග්‍රහණයේ වෙනසක් ඇති වෙනවා. එහෙනම් දැන් බලන්න දෙපැත්තේ ඉන්නේ කවුද? සූර්යයයි චන්ද්‍රයයි. මැදට එන්නේ කවුද? පෘථුවිය. ඔව් පෘථුවිය එන්නේ. එතකොට මේ පිහිටීමක් වෙච්ච ගමන් පෘථුවියේ මතට ආලෝකය වැටෙනවා. සූර්යාගේ ආලෝකය වැටෙනවා. එතකොට මේ අපේ පෘථුවිය පවතින ස්ථානෙන් එහාට ඔබට ආලෝකයේ ගමන් නොකිරීම නිසා ඒ ආලෝකයේ ගමන් නොකරන මේ අඳුරු ප්‍රදේශයට ඡායා ප්‍රදේශයට චන්ද්‍රය ඇතුල් වුණොත් අපිට චන්ද්‍රයා පේන්නේ නැහැ. එතකොට මේ පිහිටීම 1 සූර්යයා 2 පෘථුවිය 3 චන්ද්‍රයා 1 පෘථුවිය 2 1 සූර්යයා 2 පෘථුවිය 3 චන්ද්‍රයා. අය බලන්න.
කවුද මේ සිසාන් උද්දික මේ කවුද කෑ ගහනවා තන කරදරයි. කිව්වම අහන්නකෝ. එක සූර්යයා දෙක පෘථුවිය තුන චන්ද්‍රයා. එක දෙක තුන. එක සූර්යයා දෙක පෘථුවිය තුන චන්ද්‍රයා. මේ වගේ පිහිටීමක් උදා විය හැකි. එක සූර්යයා දෙක පෘථුවිය තුන චන්ද්‍රයා. මොකද්ද මේ දිනය? මේ දිනේ මොකද්ද? පසළොස්වක දින. එතකොට අපි මෙතෙන්දි කිව්වා මෙයා සූර්යයා, මෙයා පෘථුවිය, මෙයා චන්ද්‍රයා. මැදට චන්ද්‍රය යන දවස කවුද? කවුද ආමා? අමාවක දිනේ. එතකොට මේ අමාවක දිනේ. එතකොට දැන් එක සූර්යයා දෙක පෘථුවිය තුන චන්ද්‍රය යන දවස 15ක දිනය. එහෙනම් සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණයක් දැකිය හැකි වන්නේ කවදා දිනයකද? එන්නේ 15ක දින. එතන මෙහෙම අපි විස්තර කරනවා සූර්යයා චන්ද්‍රයාත් අතරට පෘථුවිය පැමිණීමෙන් පෘථිවි ඡායාව චන්ද්‍රයා මත වැටීම නිසා චන්ද්‍රයා නොපෙනී යාම චන්ද්‍රග්‍රහණයකි. මතක තියාගන්න අමාරු නම් ඔය අමාරු කමක් ලැබෙන්නට බෑ. ඉතින් අපි ඡායාව ලැබෙන විදිහ අනුව කතා කරන්නේ. චන්ද්‍රග්‍රහණය කියන්නේ චන්ද්‍රයා නොපෙනී යාම. චන්ද්‍රයා නොපෙනියන්නේ කාගේ සෙවණැල්ලේ හින්දාද? හිරුගේ සෙවණැල්ල නෙවෙයි, පෘථිවියේ සෙවණැල්ල. පෘථිවියේ. ඔව්. එතකොට එක පැත්තකින් ඉර ඉන්නවා. ඉර ළඟ ඉර ගාවට ඊගාවට දෙවණි යට එන්නේ පෘථිවිය. පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා ඇතුල් වෙච්ච ගමන් පේන්නේ නැතුව යනවා. ඒකයි වෙන්නේ. ඒක හරියට හදා ගන්නට ඕනේ. ඔය දෙයට. ඔව් කවුද කතා කරන්නේ? මම ඔන්ලයින් ඉන්නේ. ඊගාවට දැන් මෙතන විස්තර වෙනවා ඊළඟ කාරණාව 15ක දිනකදී ඇතිවේ. ඒක මම දැන් පෙන්නලා දුන්නා. පිහිටීම කොහොමද එන්නේ කියලා. වර්ග කිහිපයක් තියෙනවා. මේ වර්ග කිහිපය අපි බලන්නට අවශ්‍යයි කොහොමද මේ වර්ග කිහිපය ඇති වෙන්නේ කියලා. දැන් ඔයගලන්ට මේ රූප ඇහෙන්නේ මේ රූප සටහන තියෙනවා. මේ රූප සටහන ආශ්‍රයෙන් අපි බලන්නට ඕනි ඒ ග්‍රහණ වර්ග කිහිපය කොහොමද ඇති වෙන්නේ කියලා. මේ බලන්න. දැන් මෙතන තියෙන ඡායාව මෙන්න මේ කොටස අපි හඳුන්වන්නේ මොන ඡායාව කියලාද? උපඡායාව. මේ දෙපැත්තේ තියෙන උපඡායාව. එතන මේ උපඡායා ප්‍රදේශයට චන්ද්‍රයා ඇතුල් වුණොත් උපඡායා ප්‍රදේශයට මෙන්න මෙතෙන්ට චන්ද්‍රයා ඇතුල් වීම. ඒක තමයි මේ නිරූපණය වෙන්නේ. එතනදී චන්ද්‍රයා පෙනෙන විදිහ අනුව අපි කතා කරනවා එයාට කියනවා උපඡායා චන්ද්‍රග්‍රහණයක් කියලා. උපඡායා චන්ද්‍රග්‍රහණය. ඒතර උපඡායා ප්‍රදේශයට ඇතුල් වීම නිසා. ඊළඟට මෙයා ඇතුල් වෙන්න පුළුවන් දෙවෙනි ආකාරය තමයි මොකද්ද? පූර්ණ ඡායා ප්‍රදේශයට චන්ද්‍රයා ඇතුල් වීම. මොන පූර්ණ ඡායා ප්‍රදේශයට ඇතුල් වෙන චන්ද්‍රයා බිඳුවක්වත් පේන්නේ නැතුව යනවා. පේන්නේ නැහැ. දැන් මේ ප්‍රදේශයට ඇතුල් වුණොත් බොහෝ විට චන්ද්‍රයා රත් පැහැයට උරු පැහැයෙන් පේනෙන්නට ගන්නවා. ඒ ආලෝකය ඊටම අඩුයි. අවමයි. දැන් මෙතෙන්ට ඇතුල් වුණොත් චන්ද්‍රයා බිඳුවක්වත් පේන්නේ නැහැ. මේ නොපෙනෙන අවස්ථාව අපි කියනවා පූර්ණ චන්ද්‍රග්‍රහණය කියලා. පූර්ණ චන්ද්‍රග්‍රහණය. ඊගාවට මේක තුන්වෙනි අවස්ථාව තමයි මෙන්න මේ විදිහට දැන් මේ එක අර්ධයක් මම මේ පාට කරන අර්ධය මේ කොටස රතු පැහැයට පේන්න ගන්නවා. ඉතිරි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම කළු පැහැයෙන් පේන්න ගන්නවා මේ කොටස. එතකොට අර්ධයක් තමයි අපිට පේන්නේ නැත්තේ අර්ධයක් පේනවා.
ඒ නිසා මේකට කියනවා අපි අර්ධ චන්ද්‍රග්‍රහණය කියලා. අර්ධ චන්ද්‍රග්‍රහණය. දැන් ඔයගොල්ලෝ ලියාගෙන ඇත්තේ මෙන්න මෙහෙම. උපඡායාව, පූර්ණ ඡායාව, අර්ධ කියලා ලියලා ඇත්තේ. ඉතින් ඒක හදාගන්න. මෙතන හදන්න උපඡායා චන්ද්‍රග්‍රහණය ලියන්න. උපඡායා චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රග්‍රහණය. මේකට පූර්ණ ඡායා චන්ද්‍රග්‍රහණය, මේක අර්ධ චන්ද්‍රග්‍රහණය කියලා දාන්න. ඊළඟට කියන්නට ඕනේ මේ දවස්වල ටිකක් වැහිබරයි හවසට වෙන්න හැබැයි මේ විදුලි කෙටුවොත් ගෙරුවොත් මම නොකියම යනවා හොඳේ. විදුලි කෙටුවොත් ගෙරුවොත් මම නොකියම යනවා. මොකද මේ ඔයගොල්ලන්ටත් ප්‍රශ්නයක් මටත් ප්‍රශ්නයක් මේ ඒ වගේ වෙලාවට මේ පාඩම කරන්න එක. හරි. අපි බලමු ඉතින් ඉතින් කොටස් ටික. දැන් අපේ ග්‍රහණ ටික අවසන්. ඊළඟට අපි කතා කරනවා සෞරග්‍රහ මණ්ඩලය ගැන. සෞරග්‍රහ මණ්ඩලය ගැන කතා කරනවා. සෞරග්‍රහ මණ්ඩලයේ රූප සටහනක් ඕගොල්ලන්ට මම දීලා තිනවා. මෙතන විස්තර වෙනවා යම්කිසි කාරණාවක්. අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා නැත්නම් සූර්යයා ඇතුළු ග්‍රහ වස්තු 8ක් ඉලිප්සාකාර ගමන් මාර්ගයක යෙදෙනවා. ඒතර අපි ඉලිප්සාකාර කියන එක දන්නවා. ගමන් මාර්ගය ඉලිප්සාකාරයි කිව්වහම මෙන්න මේ වගේ ගමන් මාර්ගයක් අපි කියන්නේ ඉලිප්සාකාර කියලා. ඔය විදිය. මේ වෘත්තාකාර හැඩය, එතකොට මේ ඉලිප්සාකාර හැඩය. මේ වගේ ගමන් මාර්ග 8ක් තියෙනවා. ඒ මාර්ග 8 ගමන් කරන්නේ ග්‍රහ වස්තු 8ක්. ග්‍රහ වස්තු 8ක්. එතකොට මෙතන තියෙනවා ග්‍රහ වස්තු 8 ඕගොල්ලන්ට පිළිවෙලින් විස්තර කළා. පහත දැක්වෙන්නේ මෙන්න ඒවා සමූහයයි මේ විදිහට තියෙනවා. මෙන්න ග්‍රහ වස්තු ටික. එතකොට මෙතන ඉන්න විශාලම ග්‍රහ වස්තු දැන් අපේ තරුව තාරකාව සූර්යයා. සූර්යයා ළඟට මෙතන පේන සමහර ෆෝන් වලට පේන්නේ නැද්ද දන්නේ නැහැ. කවුද මේ ඉන්නේ? බුධ. එතකොට මෙයා සිකුරු. පෘථිවි. අඟහරු. ඔව්. ඊගාවට බ්‍රහස්පති. සෙනසුරු. යුරේනස්. නෙප්චූන්. ප්ලූටෝ නෑ. එනැත්තේ එයා ඇවිල්ලා වාමන ග්‍රහයෙක්. දැන් මේ ටික නම් කළා නැතුව ඇති. රූපේ අලවල ඇති නම් කළා නැතුව ඇති. සිංහලෙන් ලියන්න. බුධ සිකුරු පෘථිවි අඟහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන්. යන්න. පළවෙනියා සූර්යයා. මෙයා සූර්යයා. සූර්යයා. පළවෙනියා බුධ. ඔක ලියනකොට වෙනදා අකුරු ලිව විදියට තිරස් නෙවෙයි සිරස් විදියට ලියන්න අකුරු. පොත හරවලා. සිකුරු පෘථිවි. තෙනුරේ ෆෝන් එක සද්ද වැඩි. අඟහරු. බ්‍රහස්පති. සෙනසුරු. යුරේනස් නෙප්චූන්.
සිග්නල් නැති වුණානේ. හරි අපි බලමු. මෙන්න මේ කොටස් ටික ඔයගොල්ලෝ අපි කතා කරේ. හරි. මේ ටික අපි නම් කරගමු. සෙනසුරු යුරේනස් නෙප්චූන්. පළවෙනියා සූර්යයා, ඊට පස්සේ ඉන්නවා ග්‍රහ වස්තුව පළවෙනි එක බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. ප්ලූටෝ නෑ. ප්ලූටෝ කියන්නේ වාමන ග්‍රහයෙක්. මොකද දරුවෝ වාමන ග්‍රහයෙක් කියලා කියන්නේ? වාමනයනේ. කවුද වාමන ග්‍රහයෙක් කියන්නේ? අය. අභ්‍යවකාශ වස්තුන් කවුද? ග්‍රහලෝකයක් වටා පරිභ්‍රමණය වෙන කුඩා පරිවාර ග්‍රහලෝක. වාමන ග්‍රහයා. මෙන්න මෙහෙම කෙනෙක්. දැන් මීට එයාට ස්ථිර ගමන් මාර්ගයක් නැහැ. එතකොට එයා මෙන්න මෙහෙම දැන් කලින් මේ හිටපු ප්ලූටෝ ගියේ මෙන්න මේ විදිහට. කසුන්ද ඉන්නවද? අපිට මේ ඉන්නේ ප්ලූටෝ. මෙයා සූර්යයා වටේ තමයි ගිහින් තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. එයා සූර්යයා වටේ ගමන් කරන්නේ. කොහොම යනවා සූර්යයා වටේ. එතකොට මෙයා තියෙනවා යම්කිසි ඉලිප්සයක්. එයාට ඉලිප්සයක් තියෙනවා. මෙන්න එයාගේ ඉලිප්සය. මේ ඉලිප්සේ සූර්යයා ඉන්න තැන මම ලකුණු කරනවා. එයා ඉන්නේ හරි මැද. එතකොට මෙන්න මේ පිහිටීමට ආවොත් ප්ලූටෝ වඩාත්ම දුර ස්ථානයේ තමයි මේ තියෙන්නේ. වඩාත්ම දුර ස්ථානයේ. කාටද? සූර්යයාට වඩාත් දුර ස්ථානයේ. එතෙන්දී සූර්යයාට තියෙන ආකර්ෂණය අඩුවීම නිසා එයා ළඟම ඉන්න ආසන්නතම ග්‍රහ වස්තුව වටේ ගමන් කරන්නට පෙළඹෙනවා. ළඟම ඉන්න ආසන්නතමයා කවුද? ළඟම ඉන්න ආසන්න කෙනා කවුද? එතකොට එයාගේ නෙප්චූන් වටේට යනවා. ඔව්. ඒ හින්දා මේ වගේ අයට ස්ථිර කවචයක්, ස්ථිර ගමන් මාර්ගයක් නැති වෙනවා. මේ ඉන්න අපේ මේ ප්ලූටෝ එයා යනවා දැන් කවුරු වටාද? නෙප්චූන් වටේට. කොහොම යනවා. ඔන්න වාමන ග්‍රහයාගේ ස්වරූපය. ඒ නිසා එයා එක කලකදී ওই විදිහටත් ඊගාවට සූර්යයාට ආසන්න වෙච්ච ගමන් මේ වගේ ස්ථානයකදී මෙයාගෙන් මිදිලා සූර්යයා වටාත් යන්නට පෙළඹෙනවා. ওই විදිහට ස්ථිර ගමන් මාර්ගයක් නොමැති මේ කෙනා අපි කියනවා වාමන ග්‍රහ වස්තුවක් කියලා. ඒ නිසා දැන් මේ විදිහටයි අපි හොයාගෙන තියෙන නිසා විද්‍යාඥයෝ හොයාගෙන තියෙන නිසා අපි මේ වගේ එයාට කියනවා ওই විදිහට ස්වරූපයක් තියෙනවා කියන එක. ඒකයි හැටි. රයිට්. එහෙනම් මම චුට්ටක් ඒ විස්තර කරලා දුන්නේ එයාගේ ස්වරූපේ කොහොමද කියන එක ප්ලූටෝගේ. ඊගාවට මම කියනවා ඔයගලන්ට මෙන්න මෙහෙම දෙයක්. මේ තියෙන ග්‍රහ වස්තු ගැන අපි මහා දුරකට කතා කරගෙන එනවා. පොඩි පන්ති වල ඉඳලා මේ ඔක්කොම ටික දන්නවා. නමුත් මෙන්න මෙහෙම සටහනකට මම යන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු 8හි විස්කම්භය, භ්‍රමණ කාලය පෘථිවි දින වලින්, පරිභ්‍රමණ කාලය පෘථිවි වර්ෂ වලින් හා චන්ද්‍රයන් ගණන වගුගත කරන්න කියලා. ඒතර මේ වගුවේ ඉස්ලාම තියෙන්න ඕනි තමන් ගාව වගුගත කරනකොට ග්‍රහලෝක.
ආලෝකය. කසුන් ඉන්නවද අද? ඉන්නවා සර්. මොකද මයික් ඔෆ් කරගෙන. බලමු. නෑ සර් ඔන් කරන් ඉන්නේ. හරි. මෙන්න මෙහෙම එන්න ඕනේ ඕගොල්ලන්ගේ වගුව. මේක කොටස් 5ක් එන්නට ඕනි. ඔන්නෝ මේ නෙවෙන කොටස් 5ක්. ඒ කොටස් 5ේ පළවෙනි එක එන්නට ඕනි. මේ වගුවට අදාළව ග්‍රහ වස්තුව. ඊට පස්සේ එන්න ඕනේ විස්කාම්බය. ඊගාවට මෙතන එන්න ඕනේ භ්‍රමණ කාලය. භ්‍රමණ කාලය. මෙතන එන්න ඕනේ පරිභ්‍රමණ කාලය. උපග්‍රහයෙන් කොමෙන්ට් ඕන. එතන පළවෙනිය ගත්තාම බුධගේ විස්කම්භය ඉදිරිපත් කරන්න ඕන කිලෝමීටර වලින් කීයද එන්නේ 4879යි. ඔව්. භ්‍රමණ කාලයේ තියෙනවා දින 58.6.5ක්. පරිභ්‍රමණ කාලය පෘථිවි වර්ෂ වලින් 0.2.4යි. උපග්‍රහයන් සංඛ්‍යාව 0. ඊගාවට තියෙනවා සිකුරු. යාගේ විස්කම්භය කිලෝමීටර් 12104යි. භ්‍රමණ කාලය පෘථිවි දින 243යි. පරිභ්‍රමණ කාලය 0.6.2යි. උපග්‍රහයන් සංඛ්‍යාව 0යි. ඔව්. හොඳයි. ඊගාව එක පෘථිවිය විස්කම්භය 12756යි. භ්‍රමණ කාලය පෘථිවි දින 1යි. පරිභ්‍රමණ කාලය පෘථිවි වර්ෂ 1යි. උපග්‍රහයන් 1යි. ඔව්. එයා තමයි ලේසි. ඊට පස්සේ එනවා අඟහරු. එයාගේ විස්කම්භය 6792යි කිලෝමීටර්. එයාගේ එතකොට භ්‍රමණ කාලය 1.0යි.
3යි. එතකොට පෘථිවියට ආසන්න වශයෙන් සමානයි. ඔව්. ඊගාට පරිභ්‍රමණ කාලය 1.8යි. 1.88. ඔව්. අඟහරුට උපග්‍රහයන් ඉන්නවා දෙන්නෙක්. ඊගාට බ්‍රහස්පති විශාලම කෙනා 1,42,984යි. එතකොට මෙයාගේ භ්‍රමණ කාලය 0.4යි 1යි. ඔව්. ඊට පස්සේ මෙයාගේ වර්ෂ ගත වෙනවා ඒ කියන්නේ පරිභ්‍රමණ කාලය සූර්යයා වටේ යන අවුරුදු 11.6යි 8.6ක්. ඊගාවට මෙයාට ඉන්න උපග්‍රහයන් 67ක්. 7ක් ඉන්නවා. ඔක පොතේ තියෙනවා පොතේ ඇති. නමුත් මම ඔයගලන්ට වගු ගහන්න දුන්නා. ඔක මතකයි. එතකොට වගු ගැහුවට පස්සේ මේ චන්ද්‍රයන් ගණන නිතර අහලා තියෙනවා විභාගෙට. සෙනසුරු 1,20,536ක් තියෙනවා යාගේ විශ්කම්භය. ඊගාවට මෙයාගේ භ්‍රමණ කාලය 0.4යි 0.4යි. ඔව් ඊට පස්සේ මෙයාගේ සූර්යයා වටේ යන්න ගත වෙනවා පරිභ්‍රමණ කාලය අවුරුදු 29.4යි 6යි. චන්ද්‍රයන් ඉන්නවා 62ක්. යුරේනස් විශ්කම්භය 51,118යි. භ්‍රමණ කාලය 0.72යි. එයාට ගත වෙනවා සූර්යයා වටේ එක වටයක් ගමන් කරන්න අවුරුදු 84.1යි 0.1ක්. ඔව්. ඊගාවට එයාට උපග්‍රහයන් ඉන්නවා 27ක්. ඊගාට නෙප්චූන් 49,528යි. ඔව්. භ්‍රමණ කාලය 0.72යි යුරේනස්ට සමානයි. එයාට සූර්යයා වටේ එක වටයක් යන පරිභ්‍රමණ කාලය ගත වෙනවා අවුරුදු 164.8ක්. චන්ද්‍රයන් ඉන්නවා 14ක්. ඔව්. ප්ලූටෝ එයා වාමන ග්‍රහයෙක් තමයි. එයාටත් තියෙන උපග්‍රහයෙක්. එයාගේ නම චාරොන්. Thanks. මම ඔයගලන්ට මේ වගුව ආශ්‍රයෙන් වැඩිම භ්‍රමණ කාලයක් හිමි ග්‍රහ වස්තුව කුමක්ද? ලේලා නේද තියෙන උත්තර? ඔව් සර්. වැඩිම භ්‍රමණ කාලයක් ඇති ග්‍රහ වස්තුව. භ්‍රමණ කාලය වැඩිම. භ්‍රමණ කාලය වැඩිම කවුද? සිකුරු. එයාට යනවා භ්‍රමණය යාගේ වටේ අක්ෂය වටේ භ්‍රමණය වෙන්න දින 243ක්. නේද? ඊගාවට අඩුම භ්‍රමණ කාලයක් හිමි ග්‍රහ වස්තුව තමයි කවුද? විශාලම කෙනා බ්‍රහස්පති. 0.41යි දින. ඊළඟට මම කියනවා ඔයගලන්ට විශාලත්වයෙන් වැඩිම හා අඩුම ග්‍රහ වස්තුව කුමක්ද? විශාලත්වයෙන් වැඩිම කෙනා බ්‍රහස්පති, අඩුම කෙනා විශාලතම බුධ. ඊගොල්ලන්ට පරිභ්‍රමණ කාලය වැඩිම හා අඩුම ග්‍රහ වස්තු පරිභ්‍රමණ කාලය වැඩිම වෙන්නේ නෙප්චූන්. ඔව්. ඊගොල්ලන්ට පරිභ්‍රමණ කාලය අඩුම බුධ. ඔව්. ඊළඟට වැඩිම චන්ද්‍රයන් ගණනක් ඇති ග්‍රහ වස්තුව කුමක්ද? බ්‍රහස්පති. චන්ද්‍රයන් නොමැති ග්‍රහ වස්තු මොනවද කියලා අහනවා? බුධ සිකුරු. ඔව්. ඔය ටික අපි කතා කරන්නේ. ඊළඟට අභ්‍යවකාශ ගවේෂණය මේ ගැන අපි චුට්ටක් කතා කරන්නට ඕනේ. බොහොම ස්වල්පයි මම කතා කරන්නේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ තරු රටා මාක් කරලා ලකුණු කරලාද තියෙන්නේ? තරු රටා ඇඳලාද තියෙන්නේ?
නැහැ නේ. තරුට අඳින්න එපා කියලා තියෙන්නේ මම. ඒවා මාත් එක්ක අඳින්නයි යන්න ඕනේ. තරු කාඩ් එකක් මම ගන්න කියලා ඇති කොහොම හරි. බලමු. අද අපි සිලබස් එක කතා කරන අන්තිම දවස. හරිද? අභ්‍යවකාශ ගවේෂණය. දැන් මේ රූප සටහනේ තියෙනවා මිනිස්සෙක් ප්‍රිස්ම දෙනිතියක් උපයෝගී කරගෙන ආස දිහා බලන් ඉන්නවා. අපිටත් හරිය කුතුහලයක්. ආසේ තියෙන දේවල් දිහා බලන්නට. ඒවා අපිට කොච්චර දැක්කත් එපා වෙන්නේ නැහැ. එපා වෙන්නේ නැහැ. දැන් අපි කොච්චර අලි දැකලා හිටියත් පාරේ අලියෙක් යන වෙලාවට අපි හැරිලා බලනවානේ. ඒ වගේ තමයි. අහස දිහාත් අපිට අපි ඕන තරම් බලන් ඉන්නට පුළුවන් රාත්‍රියේදී පැහැදිලි අහසක් තියෙනවා නම්. අපි විවිධ සුන්දර දේවල් දකිනවා අහසේ තියෙන. තරු කඩා වැටෙනවා කියයි කොහොමද වෙන්නේ හයි. ප්‍රශ්න පත්‍රයක් දිගාර ගන්න පුළුවන් අපිට රෑ පෙනෙන අහසක් දිහා අපි කට්ටියක් එකතු වෙලා නැත්තම් ගෙදර අය හරි එකතු වෙලා බලන් ඉන්නවා නම් එහෙම. එහෙම වෙනවා. ඉතින් ඒකට හරිය 아무තු අපිට කුතුහලයක් තියෙනවා. ඒකයි එහෙම වෙන්නට හේතුව. එතකොට දැන් මේ දවස්වල වැස්ස නැත්තම් ඔන්න අහස දිහා බලන් ඉන්න හොඳ දවස්. ඇයි හෙට ගැන ප්‍රශ්නයක් නැහැනේ. ඉස්කෝලේ යන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා ඉස්කෝලේ යනවනේ. හින්දා අපිට ඕන තරම් රෑ ඉන්න පුළුවන් නම් මේ අල්පදාන වගේ නිදා ගන්න නෙමෙයි. ඉතින් ගවේෂණය කරන්නට පුළුවන් දේවල් තියෙනවා. නොදන්න දේවල් අනන්තවත් තියෙනවා. එතකොට මේ අභ්‍යවකාශ ගවේෂණයේ මුලින්ම යෙදෙන්නේ වෙලෙන්දන්. ගැල්පට වාගෙන ගිය අය තමයි ගොඩක් වෙලාවට මේක කරලා තින්නේ. අහස ගැන තොරතුරු ඒගොල්ලෝ හෙව්වා. අහසේ රටාම ඇව්වා. ඒ විදිහට දේවල් කරා. එයින් පසුව තමයි තරු රටා කියලා දෙයක් ඒගොල්ලෝ හොයාගත්තේ. හැමදාම අහසේ දැක්ක නිසා. ඉතින් ඊගාවට ඒගොල්ලෝ ඒවා උපයෝගී කරගත්ත තමන්ගේ ගමනාගමන කටයුතු නැත්නම් දිශාව හොයා ගැනීම සඳහා. ඔය විදිහට. එතන මේ අභ්‍යවකාශයට යන්න මිනිස්සු පෙළඹෙන්නේ ඊට බොහෝ කාලයකට පසුව. එතන අභ්‍යවකාශ ගවේෂණය කියලා අපි ඒක හඳුන්වනවා. අභ්‍යවකාශයට අපි ගියා. පළමුවම ඒකට යොදාගත්තේ හයිඩ්‍රජන් හීලියම් කියන සැහැල්ලු වායුන් පුරවන ලද බැලුන තමයි යොදාගත්තේ. ඒකට යොදාගෙන තියෙන්නේ. ඔය බැලුන් මගින් එතකොට මිනිස්සු අහසට ගියේ බොහොම අවම ප්‍රමාණයක්. එතනදී ඒගොල්ලෝ විවිධ තොරතුරු ලබා ගන්නට පුළුවන් කොටස් පළමුව විශ්වයට යවුවා. ඒ වුණාට මිනිසාට අපිට ඕන උනේ ග්‍රහවස්තු හා විශ්වය තරණය කරන්න. අපි යනවා කවදා හරි හඳට. අපි යනවා අඟහරුට. අපි විශ්වයට යනවා ඇවිදින්න. එනිසා ඒ මිනිසාගේ නොපසුබට ආශාව නැත්තම් අර සංසිඳෙන්නේ නැති ආශාව තමයි එයාව යොමු කරේ අභ්‍යවකාශ ගවේෂණය සඳහා යානා තනන්නට. එතකොට මේකෙදි රුසියානු ජාතිකයෙක් සියෝල් කවුට්ස්, ඇමරිකානු ජාතික ගොඩාඩ් මේ දෙන්න තමයි රොකට් තාක්ෂණය පළමුව ලෝකෙට දායාද කරේ. මොකද්ද ළමයි රොකට් එකක් කියන්නේ? ආස දෙබෑ කරගෙන ඉහළට යන පිට්ටු බම්බුවක් වගේ එකක්. අන්න හරි. පිට්ටු බම්බුව. ඒක තමයි මං ගිය සතියේත් කිව්වා ඒක. එතකොට දැන් මේක එකවරක් භාවිතා කරන්න පුළුවන් උපකරණයක් තමයි රොකට් එකක් කියලා කියන්නේ. රොකට් එක පාවිච්චි කරන්න පුළුවන් එක්වරයි. ඇයි එහෙම කියන්නේ? ඊට පස්සේ රොකට් එක පාවිච්චි කරන්නට බෑ. එයාගේ ස්වරූපය මෙහෙමනේ. ගිය සතියේත් මේක බැලුවා. දැන් මේක සම්පූර්ණයෙන්ම පුරවල තියෙන්නේ භූමි තෙල් වගේ ද්‍රව ඉන්ධනයකින් පුරවල තියෙන්නේ. භූමි තෙල් වගේ ද්‍රව ඉන්ධනයකින් පුරවල තියෙන්නේ. එතන මෙයත් එක්ක සම්බන්ධයි යානාවක් අභ්‍යවකාශ ගමනාගමනය සඳහා. මෙයත් එක්ක යොමු වෙනවා යානාවක්. එතකොට මේ යානාව තියෙන්නේ
මෙයත් එක්ක සම්බන්ධ කරගෙන. යානාව තියෙන්නේ මෙයත් එක්ක සම්බන්ධ වෙලා. ඒ යානාව අහසට ගෙන යන එක තමයි මේ රොකට් එකේ කාර්යය වෙන්නේ. රොකට් එකේ කාර්යය වෙන්නේ ඒක. එහෙනම් රොකට් එක කරන්නේ මොකද්ද? දවන ලද ඉන්ධන අධික වේගයකින් මෙන්න මේ පිටුපස ප්‍රදේශයෙන් පිට කරනවා. අපි කියනවා පිට කරන වේගය දන්නේ බම්බුවලට ඉන්නවා. තප්පරයට මීටර 11000ක වේගයක්. මොඩ හරක දන්නෙත් නේ. තප්පරයකට මීටර 11000ක වේගයක්. හොඳට අහගන්න කියන්නේ අනේක. මෙන්න අපේ පෘථුවිය. අපි කාටවත් කිසි දවසක මේ පෘථුවියෙන් මිදෙන්නට බෑ. පෘථුවියෙන් මිදෙන්නට බෑ. පෘථුවියෙන් මිදෙන්නට නම් අපි මෙන්න මේ වේගය අපි අරගෙන තප්පර එකකට මීටර 11000ක් යනවා. තප්පරයකට මීටර 11000ක වේගය. හිතලා බලන්න පොඩ්ඩක්. කිලෝමීටර නම් කීයද 11ක්. තප්පර එකකදී කිලෝමීටර 11ක් යනවා. කවිඳු ඒ වේගය ලැබෙන්නේ කොයිකෙන්ද? මොකෙන්ද? මොකෙන්ද වේගය ලැබෙන්නේ? මොකෙන්ද මේ වේගය ලැබෙන්නේ? ඒව දාති තමයි යන්නේ WhatsApp ගෲප් තමයි මෙතන දාන්නේ. මොකෙන්ද අදාළ වේගය ලැබෙන්නේ? කතා කරන්න. ඒ වේගය ලැබෙන්නේ මොකෙන්ද? ඈ? මේ වේගය ලැබෙන්නේ මොකෙන්ද දරුවෝ? රොකට් මේ ඕගොල්ලෝ මොන දිල්ලියේද ඉන්නේ? මේ පාඩමේ ඉන්න ඕනි. ඉන්දන මං ආන්නේ මේ තප්පරයට මීටර 11000 පෘථිවියෙන් ඉවත් වෙන වේගය ලැබෙන්නේ මොකෙන්ද කියලා. රොකට් එකෙන් ලැබෙන්නේ. මේ 100න් ඉන්නවලා මෙතන. මෙන්න මේ වේගයෙන් ගියොත් විතරයි පෘථිවියෙන් මිදෙන්නට පුළුවන්. ඒ නිසා මේ වේගය ළඟා කරගත්තොත් පෘථිවියෙන් ඉවත් විය හැකි නැත්නම් ඉවත් වෙන්නට බෑ. නිසා රොකට් එකකින් කරලා තියෙන්නේ ඒ වේගය අපිට ලබා දීම. එතකොට තමයි පෘථිවියෙන් ඉවත් වෙලා වෙනත් ග්‍රහ වස්තුවකට යන්නට පුළුවන් වෙන්නේ. ඒකයි රොකට් එකක් යොදා ගන්න එකේ තාක්ෂණය. නිසා ඒක හොයාගත්තේ ඔය රුසියානු ජාතික සියෝල් කවුට් සහ ඇමරිකානු ජාතික ගොඩාට් කියන විද්‍යාඥයෝ දෙන්න. ඒක රොකට් තාක්ෂණය කියලා කියන්නේ. ඒතර රොකට් එකක් ආධාරයෙන් තමයි දැනටත් අපි අපේ අවකාශගත වීම සිදු වෙන්නේ. එතකොට මේ 1926 ප්‍රථම ද්‍රව ඉන්ධන රොකටේ ගුවන්ගත කරා. මේ වැදගත් සම්දිස්ථාන වෙනවා. ඊගාට චන්ද්‍රිකාව ගුවන්ගත කරන්න. චන්ද්‍රිකාවක් ගුවන්ගත කරන්න රොකට් තාක්ෂණය යොදා ගන්නවා. ඒතර එතෙන්දී 1957 ස්පුට්නික් 1 කියන චන්ද්‍රිකාව රුසියාව විසින් ගුවන්ගත කරා. ඊගාට 1958 එක්ස්ප්ලෝරා 1 ඇමරිකාව විසින් ගුවන්ගත කරා. ඒතර දැන් මේ වෙනකොට බලන්න මේගොල්ලන්ට තරඟයක් තිබිලා තියෙනවා. කවුරු අතරද? රුසියාවයි ඇමරිකාවයි අතර තරඟයක් තිබිලා තියෙනවා අභ්‍යවකාශ ගවේෂණයේ යෙදීම සඳහා. ඒතර මේ 1957 රුසියාව ප්‍රධාන වෙලා 58 ඇමරිකාව. නමුත් ඒගොල්ලෝ එකතු වෙලා තමයි හඳ ගවේෂණයට ගියේ. එතකොට දැන් චන්ද්‍රිකා තාක්ෂණයේ පියා හැටියට අපි හඳුනනවා සාතසි ක්ලාක්. දැන්ට අපේ මෙයා නැහැ මියදිච්ච කෙනෙක්.
ඊගාවට මේ ඒ ගැන කතා කරන්නේ අපි එච්චරයි මේ චන්ද්‍රිකා ගුවන්ගත කිරීම ගැන වෙන අපි කතා කරන්නේ නැහැ. ගිය සතියේත් වීඩියෝ එකක් බලපින්න මේ සතියේ වීඩියෝ අවශ්‍ය වෙන්නේ නැහැ. ගිය සතියේ පෙන්න පිටකට වඩා පොඩි වෙනසක් තියෙන එකක් තියෙනවා මෙතන. දැන් මේ විදිහට රොකට් එකක් ගුවන්ගත කරනකොට මෙතනදී මේ තියෙන්නේ මැද තියෙන්නේ ප්‍රධාන රොකටේ. මේ රොකට් එකේ එයාට සහාය වෙන්න දෙපසින් තියෙනවා තවත් උප රොකට් දෙකක් මෙතන සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මෙතන තමයි ඔය විද්‍යාඥයෝ ඉන්න එහෙම නැත්නම් ගගනගාමීන් ඉන්න යානාව තියෙන්නේ මෙතන. අභ්‍යවකාශ යානාව. එයාව ගුවන්ගත කරන් තමයි මෙච්චර මේ විශාල රොකටයක් යොදා ගැනීම සිදු වෙන්නේ. ද්‍රව භූමි තෙල් ඉන්ධන ද්‍රව ඉන්ධනයක් ඔක්සිජන් එක එකතු වෙලා දහනය වුණාට පස්සේ අධික වේගයක් ලැබෙනවා තප්පරයට මීටර 11000ක වේගයක්. ප්‍රබේනේ ගුවන්ගත වෙන අවස්ථාව ඔදිට ඉහළට ඇදෙනවා. අධික වේගයක් යාර ලැබිලා තිනවා. ඔදි ඉහළට ගමන් කරනවා. ඒ ගමන් කරන අතරතුරේදී දහනය වෙලා අවසන් වෙච්ච භූමි තෙල් ඉන්ධන නැති වුණාට පස්සේ ඒවා පෘථිවියට නැවතත් වැටෙනවා. ඒක ඉහළ කොටසේ තියෙන මේ යානාව තමයි අභ්‍යවකාශ ගත කිරීම සිදු කරන්නේ. එතන මේ විදිහටම තියෙන යානාව. ඒතර යානාව විදිහට ඉහළට ඇදෙනකොට මේ තියෙන රොකටය. එයා පහළට වැටෙනවා. මේ තියෙන යානාව. මේ මත ඉන්නවා නම් පෘථිවි වාසීන් මිනිසා ඒ තුල නිර්පන්දිතව ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒතර අභ්‍යවකාශයට ගිය කෙනෙක් ගත්තොත් එහෙම එයා පෘථිවියට එනකොට එයාගේ උස අඩු වෙලා තියෙනවා. එයාගේ උස අඩු වෙලා. අපි දැන් නෙවුණු දෙන්නෙක් කියලා එකම උසෙක් කියලා ඉන්නේ. යනකොට එයා උසයි නම් සෙන්ටිමීටර 147ක් ගිහින් එනකොට එයා කොටයි. උසින් අඩුයි. එහෙම වෙනවා. කොච්චර ප්‍රමාණයක් වගේද? ওই විදිහට තමයි යානාවක් අභ්‍යවකාශගත වෙන්නේ. එතකොට මෙතන තව මම කතා කරනවා බොහෝ ස්ථාවර චන්ද්‍රිකා කියලා කොටසක්. දැන් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරන්නේ මොකක් මගින්ද? රොකට් එකක් මගින්. දැන් බොහෝ ස්ථාවර චන්ද්‍රිකාවක් මෙන්න මෙහෙම අපිට නිරූපණය කරන්න පුළුවන්. බොහෝ ස්ථාවර චන්ද්‍රිකා. මේ තියෙන අපේ පෘථිවිය කියලා හිතන්න. ඒතර බොහෝ ස්ථාවර චන්ද්‍රිකා බොහෝ විට අපි අභ්‍යවකාශයට යොමු කරන්නේ තොරතුරු sannivedanaye සඳහා. sannivedana තාක්ෂණය සඳහා. එතකොට මේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙන සීමාවක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය ඔය විදිහට ක්‍රියාත්මක වෙන සීමාවක්.
ඒ සීමාව නැත්තම් අපි කියනවා මේ ප්‍රදේශය මොකද්ද? මේ ගුරුත්වාකර්ෂණ බලය මෙතන යමක් රඳවන්නට පුළුවන් නම් ඒක පෘථුවිය මතට වැටෙන්නෙත් නැහැ, පෘථුවියෙන් ඉවත් වන්නෙත් නැහැ. මේක පෙන්නලා දුවපු කෙනා තමයි සර් ආතර් සී ක්ලාක් කියන්නේ. එතකොට මේ තියෙන රතු පාටෙන් මම ඇන්දේ පෘථුවියේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය බිඳුව වෙන ස්ථානයේ. ඒ බිඳුව වෙන ස්ථානයේ යම්කිසි ආකාශ වස්තුවක් රඳවන්නට හැකි නම් ඒ ආකාශ වස්තුව පෘථුවියෙන් ඉවත් වන්නෙත් නැහැ, පෘථුවියෙන් මිදෙන්නෙත් නැහැ. එහෙනම් මෙන්න පළවෙනි කෙනා. එතන රඳවන්නට පුළුවන්. එහෙනම් මම කෙනෙක් එතන රඳවනවා, එයා චන්ද්‍රිකාවක් කියලා මම අදහස් කරනවා. ඔය දෙක කෙනෙක්. ඊට පස්සේ තවත් චන්ද්‍රිකාවක් ආය රඳවනවා මෙන්න මේ ස්ථානේ. දැන් දෙකයි. මේ අනිත් කෙනා. දැන් චන්ද්‍රිකා කීයක් තියෙනවද? 3යි. දැන් මේ චන්ද්‍රිකා මේගොල්ලෝ පෘථුවියේ භ්‍රමණ වේගයට සමාන වේගයකින් භ්‍රමණය වෙනවා. පෘථුවිය වටා. පෘථුවියේ භ්‍රමණ වේගයට සමාන වේගයකින් එම දිශාවටම භ්‍රමණය වෙනවා. කොහොම යනවා? පෘථුවිය මේ විදිහට ගමන් කරනකොට පෘථුවියේ භ්‍රමණ වේගයට සමානයි මේගොල්ලන්ගේ භ්‍රමණ වේගය. එහෙනම් මෙන්න මෙතන තියෙන සුදු පාට ඩොට් එකේ පෙන්නන්නේ ලංකාව නම් ඔය සුදු පාට ඩොට් එකෙන් හැමදාම මෙන්න මේ චන්ද්‍රිකාව තියෙන්නේ කවට උඩින්ද පෘථිවියට ලංකාවට උඩින් තියෙන්නේ හැමදාම. දෙන්නගේ භ්‍රමණ වේගය සමානයි. ඒ හින්දා ඔය විදිහට චන්ද්‍රිකා 3ක් පෘථිවියට ඉහළින් රැඳෙව්වොත් ඒ චන්ද්‍රිකා 3 විසින් ලෝකයේ තියෙන ඕනෑම රටකට පණිවිඩ හෝමාරු කරන්න පුළුවන් විදිහට සකස් වෙලයි තියෙන්නේ. මෙන්න භූස්ථාවර චන්ද්‍රිකාවල ස්වභාවය. එතන මේවා පෘථිවි භ්‍රමණ වේගයට සමාන භ්‍රමණ වේගයක් තියෙනවා. එතන භූස්ථාවරයි කියන්නේ තියෙන තැන ස්ථාවරයි. එතකොට මේවා රඳවන්නේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය ශූන්‍ය නැත්නම් බිඳුව වෙන ස්ථානයේ. එතකොට පෘථිවියේ එක් ස්ථානයකින් අපි તો මෙන්න මෙතන කියලා. මෙන්න ස්ථානය. එක ස්ථානයකින් උදාහරණව යම් කිසි තොරතුරක් මෙන්න මෙතන. එතනින් උදාහරණ තොරතුර දෙනවා මේ චන්ද්‍රිකාවට. එයාගෙන් මෙයාට, මෙයාගෙන් අනිත් චන්ද්‍රිකාවට, අනිත් කෙනාට, මෙයාට. ඔය විදිහට එයාගෙන් නැවත මේ ප්‍රදේශයේ ඉන්න අයට ඔය විදිහට තොරතුරු ලැබිලා මේ පෘථිවියේ තියෙන සියලුම රටවල් වලට මේ තොරතුරු ඉතාම කෙටි කාලයකින් ලබා දීමේ හැකියාව තියෙනවා මේ තාක්ෂණය නිසා, චන්ද්‍රිකා තාක්ෂණය. දැන් හැබැයි මෙහෙම කතා කරාට මේ තාක්ෂණය යොදාගන්නේ වෙනත් දෙයකටයි. අපි බලමු ලෝකේ යොදාගෙන තියෙන බෝහිස්ථාවර චන්ද්‍රිකා මොනවද කියලා. පෘථිවි භ්‍රමණ වේගයට සමාන වේගයකින් භ්‍රමණය වන චන්ද්‍රිකා බෝහිස්ථාවර චන්ද්‍රිකා වේ. පෘථිවි ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වන බිඳුව වෙන සීමාවේ පෘථිවිය වටා ගමන් කරන ලෙස මේවා රඳවා ඇත. පෘථිවියේ ඕනෑම ස්ථානයකින් උදාහරණ තොරතුරක් ලොව ඕනෑම තැනකට යැවීමට චන්ද්‍රිකා 3ක් ප්‍රමාණවත්. right. දැන් මේක අඳින්නට ඕනේ උතන. මොකක් අඳින්නට ඕනේ උතන.
පටන් ගන්න අදින්. පේනවා. අදින්. අම්මා නැද්ද? ගුරුත්වාකර්ෂණ බලය. දැන් කතා කරමින් හිටියා අතු පාටේ මෙන්න මේ කරුණ ගැන. චන්ද්‍ර මේක තමයි ලෝකේ පළවෙනි ආලගුණ නිරීක්ෂක චන්ද්‍රිකාව. ටයිරෝස් 1. ඕසෝන් ස්තරයේ සිදුරු ගවේෂණය යොදාගත්ත චන්ද්‍රිකාව තමයි නිම්බස් 7 කියලා කියන්නේ. ලෑන්ඩ්සැට් කියන්නේ පරිසර ගවේෂණ චන්ද්‍රිකාව. 86 කියලා කියන්නේ ප්‍රථම අධ්‍යාපන චන්ද්‍රිකාව. නමුත් ඒවා ඇත්තටම දැන් බහුතරයක් ක්‍රියාත්මක නැති තත්ත්වයේ තියෙන්නේ. චන්ද්‍රිකාවල මෙන්න මේ කියන ප්‍රයෝජන ගත්තා. කාලගුණික හා දේශගුණික තොරතුරු එක් රැස් කරගත්තා. අධ්‍යාපනයට යොදාගත්තා. දැන් මෙතන චන්ද්‍රිකාව තියෙනවා. 86. ඊගාට භූ සම්පත් ගවේෂණයට. එතකොට තෙල් හොයන්න, තෙල් නිදි හොයන්නට ගවේෂණයට යොදාගත්තා මේවා. මත්ස්‍ය රෑන්ස් හොයන්නට ගවේෂණයට යොදාගත්තා. යුද කටයුතු සඳහා යොදාගත්තා. තොරතුරු හොයන්න. අහසේ ඉඳන් තොරතුරු හොයනවා. ඒ දේවල් යොදාගත්තා. අන්තර්ජාල භාවිතයට. එතන අපි Google යන්නේ ඒ විදිහට කරන්නේ මේ චන්ද්‍රිකා මගින් මේ තොරතුරු අපිට රටකින් රටට දෙන නිසා. සංවේදනයේ සඳහා කටයුතු සඳහා යොදාගත්තා. නමුත් දැන් මේ එකකටවත් ඔය කියන චන්ද්‍රිකා බහුතරයක් යොදාගන්නේ නැත. යොදාගන්නේ. එතකොට කාලගුණ හා දේශගුණ තොරතුරු සඳහා අධ්‍යාපනයේ භූ සම්පත් ගවේෂණයේ මත්ස්‍ය රෑන් ගවේෂණයේ යුද කටයුතු වලට අන්තර්ජාලයට භාවිතයට සංවේදන කටයුතු එකක්වත් භාවිත කරන්නේ නැහැ. එහෙනම් දැන් කොහොමද අපි ඉන්ටර්නෙට් යන්නේ? කොහොමද අපි ඉන්ටර්නෙට් යන්නේ? ෆයිබර්. කියන්න බලන්න. අපි දැන් ඉන්ටර්නෙට් යන්නේ කොහොමද? ෆයිබර් තාක්ෂණය. ඈ? අපි දැන් ඉන්ටර්නෙට් යන්නේ කොහොමද? දැන් මෙහෙම මේ විදිහට මම ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉන්ටර්නෙට් හරහානේ. කොහොමද අපි සම්බන්ධ වෙන්නේ? දැන් මේ චන්ද්‍රිකා තාක්ෂණය වුණා නම් එහෙම මේක මේ විදිහට යන්න බෑ. හරි අමාරුයි. රූප කැඩි කැඩි සද්ද ඇහෙන්නේ බොහොම අවමෙන් එහෙම වෙනවා. එහෙම යෙදෙන්න. ඊවා අන්කේ ගෙවුවා. කියුවා. ඒක පිටාව. මොකද වෙන්නේ? යන්න. සර් කාඩ් එකක් ගත්තා. හීරුවා. කඩෙන් පෙරණ හැදුනා. කාඩ් එකක් ගත්තා. හීරුවා. ඒක අන්කේ ගෙවුවා. ඒක අන්කේ ගෙවුවා. දෙන්න හම්බුණා. එච්චරයි. උළු දෙන්නේ. ආයි කියනවා බලන්න.
ආයෙ කියනවා බලන්න. ඉතින් කතා කරන්න. ආයෙ කියන්න බෑනේ කියපු එක. අසනේ හේමාලි සිරිවර්ධන. වාගේ ෆෝන් එකෙන් ඒ සද්දය ආවේ හොඳේ. අගෙන දෙන්නේ. ආ අසිනේ හේමාලි සිරිවර්ධන. යාගේ තමයි ෆෝන් එක. තේරුණානේ? හිතාගෙන ඉතින් මම ගොබ්බෙක් කියලා නේද? ඔය යනවා තේ. අපි බලමු. ප්‍රකාශ තන්ත්‍ර තාක්ෂණය අපි යොදාගන්නේ මෙන්න මේ විදිහට. ඒකට දැන් හිතන්න අපි මේ තියෙන්නේ ලංකාව කියලා. මේ තියෙන්නේ අපේ ලංකාව නම් මේ ලංකාවට ස්ථාන කිහිපයකින් ඇතුල් වෙනවා ප්‍රකාශ තන්තු දෙකක්. එකක් මේ කොළඹ ප්‍රදේශයෙන්, අනිත් එක හම්බන්තොටින්, අනිත් එක ත්‍රිකුණාමලයෙන්. මේ විදිහට ස්ථාන කිහිපයකින් මේ ලංකාව වටා මේ තියෙන ප්‍රකාශ තන්තු ජාලය ගමන් කරලා මේ ස්ථාන එකකින් ඇවිල්ලා දෙකකින් පිට වෙනවා. ඉතින් මේ විදිහට මේ ප්‍රකාශ තන්තුව ගමන් කරන්නේ දැන් මුහුද යටින්. ප්‍රකාශ තන්තුවක් කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි, ආලෝකය ගමන් කරවිය හැකි කෙන්දක්. ප්‍රකාශ තන්තුවක් කියන්නේ. ඒතර මේ තියෙන ආලෝකය පාවිච්චි කරලා ආලෝකයේ වේගයට සමාන වේගයකින් තමයි දැන් පණිවිඩ හෝමාරුව සිදු කරන්නේ. ඒතර මේක බොහොම ලාභදායී ක්‍රමයක්. අහසේ චන්ද්‍රිකාවක් නඩත්තු කරනවට වඩා මේක ඉතා ලාභදායී ක්‍රමයක් නිසා ලංකාව අනිත් රටවල් වලට බොහෝ ඉදිරියෙන් ඉන්නේ සංවේදන තාක්ෂණය අතින්. එතකොට ලංකාව තමයි ආසියාතික රටවල් වලින් ඉස්සෙල්ලාම ප්‍රමුඛ වෙලා මේ ප්‍රකාශ තන්තු තාක්ෂණය ෆයිබර් ඔප්ටික්ස් තාක්ෂණය ලංකාවට ගෙනාවේ. ඒකට ප්‍රමුඛ වුණේ ඩයලොග්ස්. ඒකට දැන් ටෙලිකොම් ආයතන සියල්ලක්ම මේ හා සම්බන්ධ වෙලායි තියෙන්නේ. ඒ නිසා දැන් ලංකාව තුල මේ සංවේදන තාක්ෂණය පවත්වාගෙන යන්නේ ප්‍රකාශ තන්තු ඔස්සේ. එනිසා යල් පැන ගිය ක්‍රමයක් හැටියටයි අපි තවදුරටත් සලකන්නේ ඔය තියෙන චන්ද්‍රිකා තාක්ෂණය. චන්ද්‍රිකා තාක්ෂණය නූතනයේ යොදාගන්නේ රූපවාහිනී නැරඹීම සඳහා පමණයි. රූපවාහිනී නැරඹීම සඳහා. ඉපමණයි යොදා ගැනීමක් වෙන්නේ. එනිසා මේ කටයුතු සියල්ලම ඉටු කරන්නේ චන්ද්‍රිකා තාක්ෂණය නැතිව චන්ද්‍රිකා යොදා ගන්න. එතකොට අද රූපවාහිනී නැරඹීම සඳහා පමණයි යොදා ගැනීම සිදු වෙන්නේ. right. එතන අපි මෙතනින් මේ කොටස අවසන් කරනවා. ඊට පස්සෙ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තරු රටා ගැන. තරු රටා. ඒ ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු අපි මම ඔයගලන්ට මේ ගැන තරු රටා
නෝට් එක මම ඕගලන්ට දාලා තියෙනවා. නෝට් එක දාලා තියෙනවා. ඒ නෝට් එක ඔයගොල්ලන්ගේ පටන් ගන්න තැනක් තියෙනවා. අපි බලමු ඒ කොටස අපි කතා කරගෙන යන්න ඉස්සරහට. අභ්‍යවකාශයේ ස්වභාවය නෙවෙයි මම මේ ටික ඔයගොල්ලන්ට දාලා නැහැ. හැබැයි ගිය සතියේ චුට්ටක් මේ ටික මම පෙන්නුවා. මේවා අතීත කරුණු නිසා මේ විද්‍යාඥයෝ ගැන මම සමහරක් කරුණු ඉදිරිපත් කරා. එහෙම කරා නේද? ඔව් සර්. හරි. එතකොට මෙතනින් පස්සේ පෘථිවිය හා තරු රටා මෙන්න මේක අපේ මාතෘකාව තරු රටා. ඔව් මේ නෝට් එක මම මේ ටික ඔයගොල්ලන්ට දීලා නැහැ. මේ ඉස්සර 9 පන්තියේ තිබ්බ නෝට් එකක්. නමුත් මම මේ හදපු නෝට් එක මම නැති කරගත්තේ නැහැ. පෘථිවිය හා තරු රටා කොහොමද ඇති වෙන්නේ කියන එක මෙන්න මේ කොටසෙන් පොඩක් විස්තර වෙනවා. ඒ කොටස දැන් අපිට වැඩක් නැහැ. ක්‍රාන්ති වලය කියලා කොටසක් තියෙනවා. මේ කොටස තුල තමයි සූර්යයා ගමන් කරමින් පවතින්නේ. එතන මම ක්‍රාන්ති වලය කියන එක චුට්ටක් විස්තර කරමින් යන්නම්. ක්‍රාන්ති වලය කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් මෙතන ඔයගොල්ලන්ට පේන්නට තියෙනවා පෘථුවිය. පෘථුවිය ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පෘථුවියේ අක්ෂය පේනවා. අක්ෂය. එතන මේ තියෙන පෘථුවියේ අක්ෂය මම නම් කළා තියෙනවා. ඊගාට පෘථුවියේ සමකය ඔයගොල්ලන්ට පේන්න තියෙනවා තිරස් රේඛාව සමකය. ඊළඟට මේ සමකේ කවදාකවත් අපේ සූර්යයා ගමන් කරන්නේ නැහැ. සූර්යයා ගමන් කරනවා වාගේ පෙනෙන පසුබිමක් තියෙනවා. අපේ පෘථුවිය එනකොට සූර්යයා ගමන් කරනවා වගේ පෙනෙන පසුබිමක්. ඒක මෙන්න මේ විදිහටයි එන්නේ. එතකොට දැන් එක්තරා වකවානුවකදී සමකයෙන් උතුරටත් එක්තරා වකවානුවකදී පෘථුවියෙන් දකුණටත් මේ රේඛාව විහිදෙනවා. එතකොට යා මෙන්න මේ වගේ රේඛාවක් එනවා. මේ වගේ ගමන් මාර්ගයක තමයි සූර්යයා ගමන් කරනවා වාගේ අපිට පේන්නේ. සූර්යයා ගමන් කරනවා වාගේ අපිට පේන්නේ මේ ගමන් මාර්ගය. එතන මේ ගමන් මාර්ගයේ සූර්යාගේ ගමන පෙනෙන මේ මාර්ගයේ පෘථුවියෙන් අපිට යාගේ ගමන පේන්නේ ක්‍රාන්ති වලය කියලා හඳුන්වනවා. දැන් අපි ගෙදර ඉන්නකොට අපේ ගෙදර ජනේලකින් අපේ ගෙට ආලෝකය ඇතුල් වෙනවා නම් ඒ ආලෝකය ඇතුල් වෙනකොට හැමදාම ඒ එකම ස්ථානයෙන් ඉර පායන්නේ නැති බව අපිට වැටහෙනවා. ආලෝකය ඇතුල් වෙනකොට හැමදාම එක ස්ථානයකින් නෙවෙයි ආලෝකය ඇතුල් වෙන්නේ. ඒක සතියක් විතර යනකොට ඒ ආලෝකය ඇතුල් වෙන ස්ථානය වෙනස් වෙලා තියෙනවා. ඒතර අපේ ගෙදරට ආලෝකය ලැබෙනකොටත් එහෙමයි. අපේ ගෙදර වහලේ තියෙන වහලෙන් අපිට හෙවණැල්ල ලැබෙනකොට ඒ හෙවණැල්ල තනින් තැනට වෙනස් වීමක් වෙනවා දවසින් දවස. එහෙම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ ක්‍රාන්ති වලයේ සූර්යයා ගමන් කරනවා වාගේ අපිට දෘශ්‍ය වෙන නිසා තමයි එහෙම වෙන්නේ. ඒතකොට ඒක පරණ කාරණාවක්. නමුත් මෙතන තිබ්බ නිසා මම ඕගලන්ට විස්තර කරන්න හිතුනේ. දැන් එතකොට මේ ක්‍රාන්ති වලය මෙන්න බලන්න. මෙන්න මේ වගේ ගමන මාර්ගයක් අවුරුද්දේ 365 දින 365 පුරා සූර්යයා මෙන්න මේ වගේ මාර්ගයක තමයි ගමන් කරනවා වාගේ පෙනෙන්නේ. ඔය වගේ මාර්ගයක. එතන මේ බලන්න. ඔය වගේ මාර්ගයක සූර්යයා පේන්නට ගන්න. මේක තමයි අපි ක්‍රාන්ති වලය කියලා හඳුන්වන්නේ. පෘථිවිය සිටින අපට පෙනෙන අහස ಖಗೋලය කියලා නමින් හඳුන්වනවා. ඒතර ಖಗೋලය හරියට අපි මෙන්න මේ වගේ එකක්. අපි අහස දිහා බලපුවාම අපිට පේන්නේ ඒක පැතලි තැටියක් වගේද? අහස උඩ බලපුවාම තැටියක් වගේද පේන්නේ? එහෙම නැත්නම් මේක අර නෑඹිලියක් නැවුවා වගේද පේන්නේ? කොහොමද පේන්නේ? කියන්න. ඒක වෘත්තාකාර ප්‍රදේශයක්ද එහෙම නැත්නම් පැතලි ප්‍රදේශයක්ද පේන්නේ? අහස දිහා බැලුවොත් පේන හැටි කියන්න.
කියන්න ඉක්මනට කියන්න කතා කරන්න හයියෙන්. ඈ? පැතිලි ඔයගලන්ට අහස උඩ දිහා බලපුවාම කොයි විදිහටද පේන්නේ? අහස පැතලි තැටියක්ද එහෙම නැත්නම් මේක රවුම් ප්‍රදේශයක් හැටියටද පේන්නේ? රවුම් ප්‍රදේශයක් හැටියට. ඔව් මේක රවුමක් හැටියට පේන්නේ අහස. එතකොට අපිට රවුම් පේන්නේ සම්පූර්ණ රවුමද රවුමෙන් භාගෙද පේන්නේ? රවුමෙන් භාගේ. රවුමෙන් භාගයයි. මේ රවුමෙන් භාගෙට අපි කියන නම තමයි khagolaya. යාට කියන නම khagolaya. යාට දීලා තියෙන නම. එතකොට අපිට දිනකදී පේන්නේ ඉන් අර්ධයකි. දවසට පේන්නේ අර්ධයයි. භාගයයි පේන්නේ. ඒ භාගය තමයි මම දැන් විස්තර කරන්නට යන්නේ. බලන්න. khagolaya විහි ඇති තරු කට්ටල තරු රටා කියලා අපි හඳුනනවා. වර්ග දෙකක් තියෙනවා. ඊගාවට මේවා හඳුනනවා ක්‍රාන්ති වලයේ ඇති තරු රටා සහ ඉන් එහායෙන් තියෙන ද්‍රවාසන්න තරු කියලා. මෙන්න බලා ගන්න මේ සටහනට ඕගොල්ලන්ට මම මේක දීලා නැහැ. එතකොට මේ මැදින් තියෙන මෙන්න මේ නිල් පාට රේඛාව අපි හඳුනනවා සමකය කියලා. මෙයා සමකය. මෙයා සමකය. සමකය ගත්තාම මේ සූර්යයා ගමන් කරන වාසයේ පෙනෙන මාර්ගය මෙන්න මේක ක්‍රාන්ති වලය. මේ ක්‍රාන්ති වලයේ උතුරෙන් තියෙන තරු රටා, උතුරු පැත්තේ තියෙන තරු රටා, උත්තර ද්‍රවයේ තරු රටා, දකුණෙන් පේන තරු රටා, දක්ෂිණ ද්‍රවයේ තරු රටා කියලා හඳුනනවා. මේ ක්‍රාන්ති වලයේ ස්පර්ශ වෙමින් තියෙන තරු රටා ටික අපි හඳුනනවා රාශි චක්‍රයේ තරු රටා කියලා. රාශි චක්‍රයේ මේෂ මිථුන කටක සිංහ කන්නේ තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන තරු රටා 12යි. රාශි චක්‍රයේ තරු රටා. තරු රටා. එතකොට අහසේ තියෙන යම් යම් ස්ථානවල තියෙන තරු කට්ටල සතුන්ගේ රූපානුව විවිධ කතාවල වස්තු රූපානුව අපි බැලලා තරු රටාව අපි හිතින් හදාගත්තා. හිතින් හදාගෙන ඒක හැමදාම තිබ්බ නිසා අපි ඒකට තරු රටාවක් කියන නම දීලා තිනවා. අපි යොදාගත්ත කතාවේන චරිතයට අනුව. ඒ විදිහට අපි තරු රටාව බිහි කරගත්තේ. තරු රටාව බිහි කරගත්තේ එහෙමයි. එතන අපි ඔයගලන්ට මම නෝට් එක දීලා ඇත්තේ මෙන්න මෙතන ඉඳන් නේද දුන්නේ? ඔව්. ද එහෙම නැත්නම් මෙතනද? කියන්න. මෙතන සර්. මෙතන ඉඳන් නේද? ඔව්. ඔව්. පෘථිවි සිටින අපට පෙනෙන අහස khagolaya ලෙස හඳුන්වනවා. එතන මේ අහස khagolaya කියනවා. අපට දවසකට පේන්නේ එකෙන් අර්ධයයි. එතකොට khagolaya විහිදිලා තියෙන තරු කට්ටල තරු රටා කියලා අපි හඳුනනවා. තරු කට්ටල තරු රටා. එතකොට දැන් ඒවා වර්ග දෙකක් තියෙනවා. එතකොට ක්‍රාන්ති වලයේ තරු රටා ඒ කියන්නේ රාශි චක්‍රීය සාධන තරු රටා ටික ක්‍රාන්ති වලය කියන එක අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේ නෝට් එක ලියලා නම් තියෙන්නේ. ඔයගොල්ලෝ රතු පෑනෙන් ඉරක් ගහ ගන්න රාශි චක්‍රීය තරු රටා කියන එකට. අනිත් ඒවා ද්‍රවාසන්න තරු රටා. මේ දෙක තමයි ඒ. right දැන් වෙලාව ඇති ඊළඟට අහස නිරීක්ෂණය කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අහස හොඳින් පෙනෙන ස්ථානයක් අපි තෝරගන්න ඕනේ. සඳ නොමැති දිනයක්. ඒ සඳ නොමැති දිනයක් කියන්නේ හඳ තියෙන දවසට තරු රටා ටික අපිට හොඳින් පේන්නේ නැහැ. ඊගාවට දිශාව සොයා ගන්නට අවශ්‍යයි. රාත්‍රියේදී දිශාව සොයාගන්න ඉතාම ලේසියි. නේද? ඒ දවල්ට රැට අමාරුයි ටිකක්. නිසා දවල්ට මාක් කරලා තිබ්බොත් එහෙම රැට හොයාගන්න පුළුවන්. කොහොම වුණත් තරු රටා උදා වෙන්නේ නැගෙනහිරින් බැහැලා යන්නේ බස්නාහිරින්. ඉර වගේම තමයි. මොකද පෘථිවි භ්‍රමණය පරිභ්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දිශාව හොයාගන්න එච්චර අමාරුවක් නැහැ. අපි දන්නවා විදුලි පන්දමක් භාවිතා කරන්න ඕන තරමක් එළිය තියෙන්නේ. ඊගාවට වේදිකාවක පුටුවක් එහෙම තියෙනවා නම් හොඳයි. ඊගාට අපි කතා කරනවා රාශි චක්‍රයේ තරු රටා. රාශි චක්‍රයේ තරු රටා.
රාශි චක්‍රයේ තරු රටා කවදාවත් බටහිර උතුරු වහසේ දකුණු වහසේ උදා වෙන්නේ නැහැ. උතුරු වහසේ දකුණු වහසේ උදා වෙන්නේ නැහැ. ඒතකොට රාශි චක්‍රයේ තියෙන තරු රටා ටික උදා වෙන්නේ මෙන්න මේ හරියේ. මේ සීමාවේ උදා වෙන්නේ. වහරේ තමයි ඒ තරු රටා ටික අපිට පේන්නට ගන්න. එතකොට මේ ක්‍රාන්ති වලයේ දෙපස තමයි මේ තරු රටා ටික පේන්නේ. 12ක් තියෙනවා. මේෂ මිථුන කටක සිංහ කන්නිතොල වෘශ්චික ධනු මකර කුම්භ මීන. ඒ 12 ඔය විදිහට පේන්න ගන්නවා. අවුරුද්දේ විවිධ කාල වකවානු අනුව ඒ පෙනීම විවිධ වෙනවා. හරි. එතකොට අපි බලමු. එහෙනම් රාශි චක්‍රයේ තරු රටා ටික ඔයගොල්ලෝ ලියලා තියෙනවා. ඒ තියෙන තරු රටා ටික අපි ඉස්සරහට ගිහින් කතා කරමු. එහෙනම් මොනවද මේ කියලා? මේෂ නිරූපණය වෙන්නේ එළුවෙක්ගේ රූපයක්. වෘෂභ ගව හිස. මිථුන කියන්නේ මිතුරන් දෙදෙනෙක්. කටක කියන්නේ කකුලුවා. සිංහ කියන්නේ සිංහෙක්ගේ රූපයක්. කන්‍යා කියන්නේ ගැහණියෙක්ගේ රූපයක්. තුලා කියන්නේ තරාදියේගේ රූපයක්. වෘශ්චික කියන්නේ ගෝනුස්සාගේ රූප සටහනක්. ධනු කියන්නේ දුනුවායා. මකර කියන්නේ මනස්කල්පිත සත්වයක් මකරාගේ. එතකොට කුම්භ කියන්නේ කලේ සහ ගැහණිය නිරූපණය වෙන්නේ. මීන කියන්නේ මාළුන් දෙදෙනෙක්. මේ විදිහට මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්නේ තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. මේ 12 පාඩම් කරගන්න ඕනේ. මේ පෙනෙන තරු රටාවේ ඉන්න කෙනා තමයි ඉස්සරහින් මම ඕගොල්ලන්ගේ දක්වලා තියෙන්නේ. ඊගාවට මේ හැරුණාම මේ තියෙන්නේ ඒ තරු රටා 12. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්නේ තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. මේ තරු රටා 12. හරි. දැන් ඊට පස්සේ අපි කතා කරන්නේ ද්‍රව ආසන්න තරු. ද්‍රව ආසන්න තරු. ද්‍රව ආසන්න තරු කියන්නේ පෘථුවියේ සමකයෙන් ක්‍රාන්ති වලයෙන් උතුරේ සහ ක්‍රාන්ති වලයෙන් දකුණේ තියෙන තරු රටා ටික. ඒතර උතුරේ තියෙන තරු රටා තමයි මහ වලසා, කුඩා වලසා, කැසියෝපියා. මේ හැරෙන්න තව තියෙනවා. ගොඩක් තියෙනවා. මම දක්වලා තියෙන 3යි. ඊගාවට දෙවෙනි එකට තියෙනවා දකුණු පැත්තේ දකුණු කුරුසිය, මහ බල්ලා, දඩයක්කාරයා, සෙන්චෝරස්. මේ 4 ඔයගොල්ලෝ ලියාගෙන ඇති. තරු රටා ටිකක්. ඊගාවට තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ පහත තරු රටා ඇඳ දක්වන්න කියලා. එතකොට තරු රටා අඳිනකොට මම ඔයගොල්ලන්ට රූපයක් දීලා තිනවා. ඒක ඔයගොල්ලන්ට රූප කොලේ නැහැ. නිසා මාත් එක දැන් තරු රටා ඔයගොල්ලෝ අඳින්නට අවශ්‍යයි. මහ බල්ලා තරු රටා. එනම් බලමු මේක අඳින්නේ කොහොමද කියලා. අපි තරු අඳිනවා. මම ඇඳාට පස්සේ ඔයගොල්ලෝ මාක් කරගන්න හරියට. මේක පොඩියට අඳින්න ඔයගොල්ලෝ. මහ බල්ලා කියන තරු රටාව මෙන්න මේ විදිහටයි අහසේ දෘශ්‍ය වෙන්නේ. අහසේ දෘශ්‍ය වෙන විදිහටයි මම ඔයගලන්ට අඳින්නට කියන්නේ. එතන මේවා යා වෙන්නට ඕනේ මේ විදිහට. කොහොම යා කරන්නට ඕනි. ඔන්න ඔය විදිහට එන්න ඕනේ තරු රටාව හරියට. දැන් මේ දෙක එක සමාන නෑ වෙනස් ඈ. ඊගාවට මෙතන තියෙන වැදගත්ම ඒ වගේම වැදගත්ම තරුව අපි මෙන්න මෙයා හඳුනනවා සීරියස්.
සීරියස්. එයා තමයි අහසේ තියෙන දීප්තිමත්ම තරුව. රයිට්. දැන් තරු රටාව තමන් අඳින්නට ඕනේ තරු කාඩ් එකේ තියෙන තරු ගලවලා ඔය විදිහට ලකුණු කරගෙන. දැන් තරු ගලවලා ගෙදද්දී ඒක කරගන්න මේ රටාව ඩොට් තියලා තමන් ඇඳගන්න. මේ මහ බල්ලා. දැන් පටන් ගන්න. එහෙනම් මෙයා මිතුන දැන් වෙලාව ඇති. මිතුන තරු පන්තිය ගත්තට පස්සේ අපි යා ගැන මෙන්න මෙහෙම සඳහනක් කරන්නේ. ඇස්ටර් පොලෙක්ස් මෙහි තියෙන දීප්තිමත්ම තරු. මේකෙන් වැඩිම දීප්තියක් තියෙන තාරකාව තමයි පොලෙක්ස් කියලා හඳුන්වන්නේ. දීප්තියෙන් වැඩිම කෙනා එයා. මෙයාගේ ඉංග්‍රීසි නම ජෙමිනි කියලා. දැන් කවුරු හරි ඉංග්‍රීසි පත්තර එහෙම බලනවා නම් එහෙම මේ පේන නැත්තම් මේ රාශි චක්‍රයේ මේ තියෙන තරු රටාවල ඉංග්‍රීසි නම් ටික අපිට හොයාගන්න පුළුවන්. මොකද මේ පත්තරේ ලග්නෙට දාලා තියෙන තරු රටාවල රාශි චක්‍රයේ තරු රටා 12 නම් තියෙනවා. ඉංග්‍රීසි නම්. ඒවා ඔය පාවිච්චි කරන කට්ටිය නැත්තම් ඒවා එහෙම දන්න කට්ටිය සමහරට ඇති. ඒක ලොකු වැදගත්කමක් නැහැ. මම නිකන් මතක් වෙච්චලා කිව්වේ. ඊළඟට බලමු අපි ඊළඟ තරු රටාව අපි කතා කරමු. වෘෂභ. වෘෂභ තරු රටාව ගැන කතා කරනකොට එතකොට මේකේ වෘෂභ කිව්වහම මෙතන තියෙන හත් දින්නක් තරු කියන එක වැදගත් වෙනවා. හත් දින්නක් තරු කියන එක. එතකොට හත් දින්නක් තරු මේ පේන වෘෂභ තරු රටාවට ඔබ්බෙන් තමයි තියෙන්නේ. ළඟින් තියෙන්නේ. එතකොට මේකේ තියෙන දීප්තිමත් තරුව ඇල්ඩෙබරන් කියලා අපි හඳුන්වනවා. හත් දින්නක් තරු කියන්නේ තරු 200ක් විතර තියෙන තරු පොකුරක්. තරු පොකුරක්. එතකොට ඉස්සර මිනිසුන්ගේ පෙනීම නැත්නම් දෘෂ්ටිය පරීක්ෂා කරන්නට මේ පේන තරු රටාව හැවා හත් දින්නක් තරු යොදාගත්තා කියලා අදහසක් තියෙනවා. මොකද මේකේ තරු වැඩි ගාණක් පේනවා කියලා කියන්නේ එයාගේ දෘෂ්ටිය හොඳයි කියන එක. ඒ විදිහට සැලකීමක් තිබුණා. එතකොට අපි බලමු වෘෂභ තරු රටාව අපි අඳින්නේ කොහොමද කියලා. වෘෂභ තරු රටාව අපි අඳින විදිහ මම මේක මකනවා. අපි අඳින්න මේ විදිහට. ඔය ටික අපි එකට යා කරනවා. එතන අපිට ලැබෙනවා වෘෂභ තරු රටාව අඳින ගා. එතන මේ ආසන්නෙන් තියෙනවා
හත් දෙන්නත් තරු පොකුර. ඒක එතකොට අපි මෙහෙම ලකුණු කරගත්තොත් කවදා හෝ අහස බලන දිනක අපිට ඒක හඳුනා ගන්නට ලේසි වෙනවා වෘෂභ තරු රටාව. ඔහොම නම් කරගන්න. හරි. දැන් වෙලාව ඇති. ඇල්ඩබරන් කියලා මම ලිව්වේ ඉංග්‍රීසියෙන්. මෙතන සිංහලෙන් ලියන්න බෑ. ඒ නම අකුරු හොයන්න ගියාම ගොඩක් වෙලා යනවා. ඒ නිසා එහෙම කරේ. මෙහි ඇති දීප්තිමත් තරුව ඇල්ඩබරන් කියලා අපි හඳුන්වන්නේ. එතකොට එයා සාමාන්‍ය රතු පාටින් පේන්නේ. එතකොට ඒ තරුව වෘෂභ කියන තරු රටාවේ තරු පන්තියේ ඒ අර වෘෂභයාගේ ඇස හැටියටයි පේන්නේ. එතකොට මෙන්න මෙතනත් ඒ තරු රටාව ඔයගලන්ට පේන්න තියෙනවා තරුව ඇල්ඩබරන් කියන එක. ඒක තමයි දීප්තිමත්ම වැඩිම තරුව මේ තියෙන තරු රටාවේ. එතකොට මේ ආසන්නයෙන් එතකොට තියෙනවා හත් දින්නක් තරු. දැන් මෙතන ඒක නැහැ. නිසා මේවා අඳින්න මං ඔයගලන්ට දෙන්නේ නැහැ. හත් දින්නක් තරු මෙම තරු රටාවේ දක්න ලැබෙන තවත් කොටසක් කියලා අපි විස්තර කරනවා. මේ තියෙන හත් දින්නක් තරු පොකුරේ තියෙන තරු ටික. ඊට පස්සේ මහවලසා ගැන අපි කතා කරනවා. මහවලසා තරු රටාව. මහවලසා තරු රටාවට අයත් වෙන්නේ තරු 7යි. 7යි. ඒ තරු 7 අපි අඳිමු. ආවෙන්න. හත නිරූපණය කරන්න අපි මෙහෙම එක තරුවයි දෙකයි තුනයි හතරයි. ඊගාවට අනිත් තරු තුන මෙහෙමයි පිහිටන්නේ. ඔය විදිහට. දැන් මේ ටික යා කරනවා. එතන තියෙනවා චතුරාස්‍රාකාර කොටුවක්. ඔය විදිහටම අඳින්න ඕනේ. හරි පටන් ගන්න අඳින්න.
මේකේ තියෙනවා විශේෂ තරු දෙකක්. ඒ දෙකට අපි කියනවා දර්ශක තරු කියලා. දැන් වෙලාව ඇති. දැන් මේකේ තියෙන මේ දර්ශක තරු මේක මේ තරුවට හඳුන්වන තව නම් කිහිපයක් තියෙනවා. මේකට නගුල කියලා කියනවා. ඊගාට සප්ත ඍෂිවරු 7 දෙනා. එයි එහෙම කියන්නේ මේ තරුවටාවේ තරු තියෙන්නේ 7යි. අඩුම තරු ගාණක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපි මේ සප්ත ඍෂි කියන නම හඳුන්වනවා. දැන් මේ දර්ශක තරු දෙක වැදගත්. දර්ශක තරු දෙක මම මෙතනත් මාක් කරලායි තියෙන්නේ. මේ තියෙන දර්ශක තරු දෙක මේ වගේ මේ දර්ශක තරු වගේ අස් ගුණයක් ඉහළට එන්නේ 15ට කියලා කියන්නේ උත්තර ද්‍රවයට 1යි 2යි 3යි 4යි 5ක්. එහෙන් බලපුවාම අපිට උදා වෙනවා මොන දිශාවද? මොන දිශාවද උදා වෙන්නේ? කතා කරන්න. උතුරු දිශාව උදා වෙනවා. එතකොට මෙයාට පහලින් තියෙනවා තව තරුවටාවක් මෙයා වගේමයි මීට වඩා කුඩායි එයාට කියනවා කුඩා වලසා කියලා. කුඩා වලසා. එතකොට කුඩා වලසාගේ තියෙනවා කවදාමත් පිහිටීම වෙනස් වෙන්නේ නැති තාරකාවක්. එයා පිහිටන්නේ හරියට අපේ පෘථුවියේ අක්ෂය ඔස්සේ. එයාට අපි කියනවා පෝලාරිස් කියන ද්‍රව තාරකාව. පෝලාරිස් කියන නම දෙනවා එයාට ද්‍රව තාරකාව. ඔන්න ඔය විදිහට පිහිටනවා එයා එතන. එයා පිහිටන්නේ මේ තරුවටාව නෙවෙයි කුඩා වලසා තරු පන්තියේ. දැන් මේක ඇඳලයි තියෙන්නේ. දැන් අපි නෝට් එකටයි යන්නේ විස්තර කරන්නේ. තරු 7යි සප්ත ඍෂි කියලා හඳුන්වනවා. නගුල කියලාත් කියනවා. චතුරස්‍රාකාර කොටසේ අපි ලකුණු කරගත්තා. හිස ඇති පෙදෙසි තරු දෙක දර්ශක තරු. ඒවා අතර දුරමෙන් පස් ගුණයක් පහළට. පහළට කියන්නේ උතුරු පැත්තට. යා කල විට පෝලාරිස් දෙවතාරකාව මුණ ගැසේ. එයින් උතුර හඳුනාගත හැකි එහි පිහිටීම කෙදිනකවත් වෙනස් නොවේ. ඇයි කවදාකවත් මේ පිහිටීම වෙනස් වෙන්නේ නැත්තේ කියලා අපි කතා කරොත් එහෙම ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? එයා පිහිටන්නේ පෘථුවියේ අක්ෂය ඔස්සේ. ඒකයි වෙනස් නොවෙන්නේ. පෘථුවියේ අක්ෂය ඔස්සේ පිහිටන්නේ. ඒ නිසා වෙනස් වෙන්නේ නෑ කියලා අපි සලකනවා. ඊගොඩ අපි කතා කරනවා දකුණු කුරුසිය කියන තරුවටාව ගැන. දකුණු කුරුසිය කියනකොට අපිට මෙයාව මතක් වෙනවා කොහොමද දකුණු කුරුසියේ තියෙන්නේ දකුණු පස. පෘථුවියෙන් දකුණු පස තියෙන්නේ. ඒක හරිම ලේසි. ඊටාම අඩු තරු ප්‍රමාණයක් මෙයාගේ පේන්නට තියෙන්නේ. නිසා අපි දකුණු කුරුසිය මෙන්න මේ විදිහට මාක් කරනවා. තරු 4යි. හරි ලේසි අඳින්න. ඇහෙනවා අපි කියන්නේ මේක යනවා අප සිග්නල් නැහැ. ඒ චමිදු සිග්නල් නැහැ සර්. මට ඔයාව ඇහෙනවා. එකපාරට නැත්නම් යනවා. right ඔන්න ඔහම අපි අඳින්නේ ආව දකුණු කුරුසිය. ඇඳ ගන්න.
මොකද යසුරු කරන්නේ? දැන් මේ තරවටාව ඇඳපුවාම මේ දකුණු කුරුසියත් එක්ක අපිට දකුණු පැත්තෙන් බලපුවාම තරු දෙකක් පේනවා. මේ තරු දෙකක්. මෙයා බොහොම වැදගත් තරු. මොකද මෙහෙම කියන්නේ එයාට දුරින් පේන තරුව අපිට අපි කියනවා ඇල්ෆා සෙන්චෝරි කියලා. ඇල්ෆා සෙන්චෝරි. හරි? ඊට පස්සේ මේ තරු දෙක ගත්තට පස්සේ ළඟින් තියෙන තරුව ප්‍රොක්සිමා සෙන්චෝරි කියනවා. මෙයා පේන්නේ දකුණු කුරුසියට වමෙන්. වම් පැත්තෙන් පේන්නේ. දැන් මෙයා තමයි එතකොට මෙන්න මෙයා ළඟම තරුව දකුණු කුරුසියට ළඟම තරුව ප්‍රොක්සිමා සෙන්චෝරි කියලා අපි හඳුනනවා. අපේ සූර්යයා තමයි අපිට ඉන්න ආසන්නම තරුව. අපේ සූර්යයා තමයි අපිට ඉන්න ආසන්නම තරුව. ඒ තරුව හැරුණාම හිරු හැරුණාම අපිට ආසන්නම දෙවනි තරුව වෙන්නේ ඔය ඉන්න ප්‍රොක්සිමා සෙන්චෝරි කියන තරුව. එහෙනම් සූර්යයා තරුවක් සූර්යයා හැරුණාම දෙවනියට ආසන්න තරුව තමයි ප්‍රොක්සිමා සෙන්චෝරි කියලා අපි හඳුන්වන්නේ. ඒතර මේ ඒ තරු දෙකත් මම වම් පැත්තෙන් ওই විදිහට දක්වලා තියෙනවා. ඒ තරු දෙකෙන් එතකොට සූර්යයා හැරුණු විට අපිට මේ පෘථිවියට තියෙන ආසන්නම තරුව ප්‍රොක්සිමා සෙන්චෝරි. ඒ තරු දෙක ලකුණු කරගන්න. මේක අපි විස්තර කරන්නේ තරු 4යි දකුණු දිශාව සොයා ගන්නට මේක පහසු වෙනවා. දකුණු කුරුසිය හරි ලේසි හසේ හඳුනා ගන්න දකුණු පස. හැබැයි දකුණු පසට අපි බලනකොට අපේ දකුණු පැත්ත බලනකොට අපිට පේන්නේ ගොඩක් වෙලාවට අවට තියෙන ගස් කොළා. එසා ටිකක් කරදරයි බලා ගන්න. ඊගාවට දැන් මෙතන තියෙනවා අපි සඳහන් කරලා මේට නැගෙනහිර දිශෙන් දුරේක්ෂයෙන් බැලුව විට දීප්තිමත් තාරකා දෙකක් තියෙනවා. නැගෙනහිර පැත්ත කියලා එතකොට අපි හඳුන්වන්නේ මේ තාරකා පන්තියේ වම් පැත්ත කියන එක. හොඳේ? ඒක එහෙම කියන්නේ. දැන් ඒන් වඩාත් ආසන්නම තරුව ප්‍රොක්සිමා සෙන්චූරි. ඒ හිරු හැරුණු විට දෙවන ආසන්නම තරුවයි කියලා විස්තර වෙනවා. තරු රටාව වලින්. එතකොට දැන් මම වම කියලා මෙතන විස්තර වෙන්නේ තරු රටාව ඇඳපුවාම අහසේ තියෙන දිශාව අනුව අපි බලන්න ඕන පොඩ්ඩක් විස්තර කළා. මම තරු රටාව ඔහොම කළා ඇඳොත් එහෙම ඔන්න ඔය විදිහට තරු රටාව ඇඳහම මේ තරු රටාවේ අපි වම් පැත්ත කියලා අදහස් කරන්නේ වම කියලා අපි අදහස් කරන්නේ දැන් අපි මේ බලන්න පොඩ්ඩක් ඉන්න තව ටිකක් කියන්න ඕනේ. මේක පේන්නේ දකුණෙන්නේ. දකුණු පැත්තෙන් පේන්නේ. එතකොට දකුණු දිශාවෙන් මෙයාව පේනවා නම් දකුණු දිශාවට හැරෙලා ඉන්න අපේ දකුණු අත තියෙන්නේ බටහිරෙන්. වම් අත තියෙන්නේ නැගෙනහිරෙන්. දකුණු පැත්තට අපි හැරිලා ඉන්නකොට අපේ වම් අත තියෙන්නේ නැගෙනහිරෙන්. නිසා නැගෙනහිර පැත්තෙන් තියෙන තරු දෙක තමයි වම් අත පැත්ත කියලා හැඳින්වෙන්නේ එකයි. පැත්තේ තියෙන තරු දෙක තමයි මෙයා ප්‍රොක්සිමා මෙයා අල්ෆා සෙන්චූරි. මෙයා තමයි සූර්යයා හැරුණාම අපේ තියෙන ළඟම ආසන්නම තරුව. ඔන්න මම පැහැදිලි කරා ඒ ආසන්නතාවය කොහොමද කියලා. හරි? එතකොට දැන් මේ කාරණා ටික ඔයගොල්ලෝ ලියලා තියෙනව නේද? ලියලා තියෙනව නේද? ඔව්. ඊගාවට සිංහ තරු පන්තිය ගැන මම කතා කරනවා. සිංහ
සිංහතරු පන්තිය ගැන කතා කරනවා. සිංහ ගැන කතා කරනවා. අපි සිංහ අපි අඳලා ඉමු. තරු පන්තිය අඳිමු. මම අඳිනකන් ඉන්න. අපි තරු ටික යා කරනවා. දැන් අඳිමු. makin dong naikin tao cũng sekian lahang ugan apa sekian dan utara mereka basic sekali foto kan itu pena gang මොකද චමින්දෝ රෙගියුලස් මෙයාගේ තියෙන දීප්තිමත්ම තාරකාව මෙතන තරු තියෙනවා 9ක් වෙලා බැති දැන් එතන මේක දීප්තිමත්ම තාරකාව අපි නම් කරගත්තා රෙගියුලස් කියන්නේ යාගේ නම එච්චරයි එතකොට තරු රටාවල ප්‍රයෝජන අපි චුට්ටක් කතා කරනවා රාත්‍රී කාලයේදී දිශාව හොයාගන්න පහසු වෙනවා. රාත්‍රී කාලයේ දිශාව හොයාගන්න පහසු වෙන තරු රටාවක් අපි මෙතන කතා කරා. ඉස්සලාම මහ බල්ලා කියලා කතා කරා. මහ බල්ලාගේ තියෙන දීප්තිමත්ම තාරකාව තමයි සීරියස් කියන්නේ. සීරියස් තරුවත් එක්ක අපි දකුණු පසට නැත්තම් අපි පහළ බලපුවාම අපිට පේන තාරකාව කැනෝපස්. එතකොට මේ කැනෝපස් සීරියස් දෙන්න එකට යාවෙන විදිහට අපි බැලුවොත් පහළ බලපුවාම අපිට පේන දිශාව තමයි දකුණ කියලා හඳුන්වන්නේ. ඊගාවට ඔරයන්ගේ හිසෙන් අපිට පේන්නේ උතුරු දිශාව. දකුණු කුරුසියෙන් දකුණ. ඒ විදිහට අපිට දිශාව හොයාගන්න පහසු වෙනවා. රාත්‍රියේ මේ කුමන තරු රටාව හස්සේ තිබුණත්. ග්‍රහලෝකවල පිහිටීම හොයාගන්න ග්‍රහලෝකවල පිහිටීම කියන්නේ විද්‍යාඥයෝ නැත්තම් කොළඹ කැම්පස් එකෙන් කියනකොට කියන්නේ මේ තරු රටා අණුව කියන්නේ. පිහිටීම අණුව කියන්නේ. ඒකවට උල්කාපාත වර්ෂාවක් උදා වෙනවනේ. දැන් උදාහරණයක් ලියොනිඩ් උල්කාපාත වර්ෂාව. දැන් එහෙම කියනකොට කියන්නේ මෙන්න මේ තරු රටාව ආසන්නයේ පේනවා කියලා තමයි විස්තර වෙන්නේ. ප්‍රකාශ කරනකොට. ඕවා තමයි ප්‍රයෝජන වෙන්නේ. ඊගාවට දිශාව සොයාගන්න රාත්‍රී කාලයේ එතකොට නැවියන්ට නාවිකයන්ට ඒ විදිහ කට්ටියටත් ප්‍රයෝජනවත් වෙනවා තරු රටා කියන දේවල්. ඊගාට මේවත් එක තියෙන මිත්‍යා විශ්වාස තියෙනවා. ඒවා අපි ගණන් ගත යුත්තක් නෙවෙයි. එච්චරයි එතකොට අපි මේ තරු රටා යටතේ කතා කරන්නේ.
තාරකා සහ ගැලැක්සි වල පැවැත්ම ඕගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. ඒ හින්දා අපේ සියලු පාඩම් අද මෙතනින් නිමා වෙනවා. ඊට පස්සේ අපි මම පේපර් එකක් හෝ පේපර් කීපයක් මම කතා කරනවා මේ ශ්‍රේණියට අදාළව. ඊට පස්සේ අපි ලබන සතියේ අපිට පුළුවන් කතා කරන්නට මේ දීලා තියෙන ඒකකයට අදාළ මම ටියුට් එකක් දීලා තියෙනව නේද? ඔව් සර්. ටියුට් එකක් දීලා ඇති. ඒ ටියුට් එක එක්ක ඔව් සර්. ඔව් ඊළඟ සතිය වෙනකොට මම ඔයගොල්ලන්ට නිකුත් කරනවා විභාග ප්‍රශ්න පත්‍රයක්. පිටු 4ක් තියෙනවා මේ ටියුට් එකේ. ඒක කතා කරලා ඊට පස්සේ විභාග ප්‍රශ්න පත්‍රයක් මම ඔයගොල්ලන්ට දානවා. ඒ ගැන අපි